සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුල මෙතෙක් සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි,
ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අද දවසේ මම යොදා ගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ පංචක නිපාත පාළියේහි සඳහන් වෙන පිංගියානි කියන සූත්‍ර දේශනාව මූලික කරගෙන ධර්ම දේශනාව සිද්ධ කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉඳලා විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ ධර්මචාරිකාවේ වැඩපු අතරතුර විශාලා මහනුවර කූටාගාර ශාලාවට වැඩම කළා. මේ කූටාගාර ශාලාවට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවක තමයි මේ පිංගියානි සූත්‍රයේ දේශනා කොට වදාළේ. බුදුරජාණන් වහන්සේ කූටාගාර ශාලාවට වැඩිය කියලා ආරංචි වුණාම විශාලා මහනුවර ලිච්ඡවි රජවරු විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න, වන්දනා කරන්න, ධර්ම ශ්‍රවණය කරන්න කූටාගාර ශාලාවට රැස් වුණා. පින්නතනි ලිච්ඡවීන් කියලා කියන්නේ බොහෝම ලස්සන රූප සම්පත්තියක් තිබිච්ච පිරිසක්. භාග්‍යතුන් වහන්සේ වුණත් සඳහන් කොට වදාළේ දෙවියන් දැකලා නැත්තම් මේ ලිච්ඡවීන් දකින්න කියලා. හරියට මිහිබට දෙව් පිරිසක් වගේ ඊටාම ලස්සන රූප සම්පත්තියක්. ඉතින් ඒ නිසා සඳහන් කරනවා මෙතෙන්ට රැස් වෙච්ච මේ ලිච්ඡවි පිරිස සමහර අය සුදුම සුදුයි. ශරීරයත් සුදුයි. ඇඳගෙන ඉන්න වස්ත්‍රත් සුදුයි. පැළඳගෙන ඉන්න ආභරණත් සුදුයි. ධවල වර්ණයි. ධවල වස්ත්‍රයෙන් සැරසිලා ඉන්නේ. ධවලමය ආභරණයි පැළඳගෙන ඉන්නේ. තවත් පිරිසක් නීල වර්ණයි. නිල් පාට වස්ත්‍ර දරාගෙන නීල වර්ණ ආභරණ පැළඳගෙන. තව පිරිසක් පීත වර්ණයි. පීත වර්ණ ආභරණ දරාගෙන පීත වර්ණ වස්ත්‍රත් පැළඳගෙනයි ඉන්නේ. තව පිරිසක් මනා රතු පාටයි. රක්ත වර්ණයි. රක්ත වර්ණ ආභරණ දරාගෙන රක්ත වර්ණ වස්ත්‍රයෙන් සැරසිලා ඉන්නේ. ධවල වර්ණ පිරිසක්, නීල වර්ණ පිරිසක්, පීත වර්ණ පිරිසක්, රතු පාට පිරිසක්, රක්ත වර්ණයි. මනාව බැබලෙනව රජවරු. මේ සියලුම රජවරුන්ට වඩා ඉහළින් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. බුද්ධාසන මස්තකේ. හැබැයි රජවරු මොනතරම් ලස්සන වුණත්, රජවරු මොන වාගේ ලස්සන ඇඳුම් ඇඳලා හිටියත්, රජවරු කොයිතරම් ලස්සන වෙලා හිටියත් ආභරණ නිසා ආභරණ නැති අපේ බුදුරජාණන් වහන්සේ මේ සියලුම රජවරු රූපයෙන්ද, ගුණයෙන්ද, තේජසින්ද, ආශ්චර්යෙන්ද අභිභවනය කරනවා. ඉතින් ඒ නිසා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ රජවරු අතර ඉන්නකොට රාජාදි රාජයි, දෙවිවරු අතර ඉන්නකොට දේවාති දේවයි, බ්‍රහ්මයින් අතර ඉන්නකොට බ්‍රහ්මාති බ්‍රහ්මයි. ලෞතුරා භාග්‍යතුන් වහන්සේ අසම සමයි. මේ ලෝකෙ කිසිම කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ කිසිම අංගයකට සමාන වෙන්න බෑ. රූපයෙන් පරාජය කරන්න බෑ. පුරුෂ ලක්ෂණ වලින් පරාජය කරන්න බෑ. ඥාන ශක්තියෙන් පරාජය කරන්න බෑ. මේ ආදී කිසිම දෙයකින්
භාග්‍යතුන් වහන්සේ අභිභවනය කරන්න සමත් කෙනෙක් මේ විශ්ව ධාතුවේ කොහෙවත් නැහැ. ඒ නිසා හැමෝටම අසමානයි. ඒ නිසා අසමයි. එතකොට සමයි කියලා කියන්නේ තවත් ලෞතුරා බුදු කෙනෙකුට විතරක් සමානයි. ඒ නිසා අසම සමයි කියලා අපි කියනවා. ඉතින් මේ වෙලාවේ කෝටාගාර ශාලාවේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. සියලු රජවරුන්ට ඉහළින් බුද්ධාසන මස්තකී. බුදුරජාණන් වහන්සේගේ ශරීර වර්ණය අතිශයින්ම ස්වර්ණ වර්ණයි. ඒ රන්වන් කය වසාගත්ත සුගත මහචීවරය සුරක්ත වර්ණයි කියලා සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේගේ සිවුර මනා රතු. එනිසා සඳහන් කළා හිරු බැහැලා යනකොට හවස අහස යම්සේ රතු පාටක්ද. එහෙම නැත්නම් නුගපලයක් මනාව ඉදුණාම යම්සේ රතු පාටයිද. භාග්‍යතුන් වහන්සේගේ චීවර වර්ණයත් එතරම්ම රතුයි කියලා. නිසා මනා රතු සුගත මහ චීවරයෙන් සැරසිලා ෂඩ් වර්ණ රශ්මි ධාරා යන්ත්‍ර වලින් විදිනවා වගේ බුද්ධ ශරීරයෙන් හාත්පස විහිදෙනවා. මේ අසිරිමත් රූප ස්වභාවය දැක්කහම මේ රජවරු මැදින් වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ දිහා බලලා මෙතෙන්ට ඇවිල්ලා හිටපු පිංගියානි බ්‍රාහ්මණතුමාට ඇති වුණේ නිම්හිම් නැති ප්‍රීතියක් භාග්‍යතුන් වහන්සේ ගැන. පිංගියානි බ්‍රාහ්මණතුමා මේ රජ පිරිස අතරින් නැගිට්ටා. තමන් පොරවගෙන හිටපු උතුරු සළුව ඒකාංශ කරගත්තා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දිහාට නැමිලා වන්දනා කළා. වන්දනා කරලා පිංගියානි බ්‍රාහ්මණතුමා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට වැටහුණා ස්වාමීනි මට වැටහුණා කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා බ්‍රාහ්මණ පිංගියානි ඔබට එසේම වැටහේවා. පිංගියානි බ්‍රාහ්මණතුමා ලෞතුරා බුදුරජාණන් වහන්සේට ස්තුති පූජාවක් කළා. ඒ ස්තුති පූජාව කෙරුවේ මෙන්න මේ වාගේ ගාථා රත්නයක් සඳහන් කරමි. පදුමං යථා කෝක නදං සුගන්ධං පාතෝසියා පුල්ල මවීත ගන්ධං අංගීරසං පස්ස විරෝචමානං තපන්න මාදිච්ච මිවන් තලික්කී. මේ ගාථාවේ තේරුම පින්නතුනේ පදුම කියලා කියන්නේ නෙළුම් වලට. මොහු සඳහන් කරනවා පදුමං යථා කෝක නදං සුගන්ධං මනා රතු නෙළුම් මලක් ගැන කියන්නේ. යථා යම්සේ පදුමං මේ නෙළුම කෝක නදං සුගන්ධං මෝර මෝර එන වෙලාවේ මනා සුවඳින් යුක්තයි. මල මෝරණ්ඩ මෝරණ්ඩ පියුම් ගැබ ඇතුලේ සුවඳ මෝරනවා. සුවඳ පිරෙනවා. පාතෝසියා පුල්ල මවීත ගන්ධං මනාව විකසිත වෙන්න තරම් සුදුසු මට්ටමට මෝරලා තියෙන මේ නෙළුම් කැකුල පාතෝව උදෑසනම හිරු එළියත් එක්ක පුල්ල මවීත ගන්ධං මනා සුවඳින් යුක්තව පිපෙනවා. සඳහන් කරනවා පිංගියානි බ්‍රාහ්මණතුමා සඳහන් කරන ෂණය අපිට වැටහෙන්නේ නැහැ. පින්නතුනි පියුමක මේ නෙළුම් මලේ පෙති විහිදෙනවත් එක්කම අර පියුම් ගැබ ඇතුලේ රොක් වෙලා තිබුණ සුවඳ වහාම වාතලයට මුදා හරිනවා. නමුත් මෙතන සඳහන් කරන්නේ මේ නෙළුම පිපුණා. තවම සුවඳ හලලා නැහැ. අංගී රසං පස්ස විරෝචමාන. ආන්ගේ නිසා කියනවා බලන්න ස්වර්ණ වර්ණයෙන් බැබලෙමින්
අහසේ දිලෙන සූර්යයා වගේ තේජවන්තව භාග්‍යතුන් වහන්සේ බුද්ධාසන මත විරාජමාන වෙන හැටි. තපන්න මාදිච්ච මිවන්තලික්කේ. මේ විදිහට සඳහන් කරමින් භාග්‍යතුන් වහන්සේට ස්තුති පූජාවක් කරාම ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වෙච්ච ලිච්ඡවි රජවරු මනා උතුරු සලු 500කින් පිංගයානි බ්‍රාහ්මණතුමාට පූජා කළා. පිංගයානි බ්‍රාහ්මණතුමා ඒ උතුරු සලු 500ම ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කළා. පින්නතුනි, පිංගයානි බ්‍රාහ්මණතුමා සඳහන් කරපු ගාථාව පිළිබඳව කරුණු කියනකොට චුල්ලපන්තක මහරහතන් වහන්සේ ඔබ හොඳ ආකාරව අහලා තියෙනවා. මහාපන්තක මහරහතන් වහන්සේගේ සහෝදරයා චුල්ලපන්තකයන් වහන්සේ මහාපන්තකයන් වහන්සේ විසින් පැවිදි කෙරෙව්වා. පැවිදි කරවලා චුල්ලපන්තකයන් වහන්සේට මුලින්ම පාඩම් කරන්න දුන්නේ අපි අර මුලින් සඳහන් කරපු පිංගයානි බ්‍රාහ්මණතුමා කියපු ගාථාව. 4 මාසයක් ගෙවිලා ගියා. ගාථාව තබා මේ ගාථාවේ එක වචනයක්වත් 4 මාසයකට පාඩන්නේ. අන්තිමට මහා පන්තකයන් වහන්සේ මුන්වහන්සේට සිවුරු අස් කරලා ගෙදර යන්න කිව්වා. මෙහෙම ඉඳලා කොහොමද මේ ශාසනය ඉස්සරහට යන්නේ? මොකවත්ම මතක නැහැ. චුල්ලපන්තකයන් වහන්සේට හරි දුකයි. සිවුරු ඇරලා යන්න කියනවා. ගිහි වෙන්න කියනවා. උන්වහන්සේ ආයෙ නවත්ත ගන්න පාටක් ඇත්තෙම නැහැ. ජීවක වෙද මහත්මයාගේ ගෙදර දානමය පින්කමක් තිබුණා. ඒ දානෙට වඩින දාන ලයිස්තුවෙත් තමන්ගේ නම නැහැ. හැඬු කඳුලින් උදේ පාන්දරම උන්වහන්සේ පිටත් වෙනවා ගමට යන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝක ධාතුව බලා වදාරන වෙලාවේ බුදු පියාණන් වහන්සේගේ කරුණා නෙතට එදා භාජනය වෙන්නේ චුල්ලපන්තකයන් වහන්සේ. හිමිදිරි පාන්දර චුල්ලපන්තකයන් වහන්සේ වඩිනකන් භාග්‍යතුන් වහන්සේ ඒ ආසන්නේ සක්මන් කරනවා. ළඟට වැඩිහම කතා කරනවා. ස්වාමීනි මට යන්න කිව්වා. මං සිවුරු අස් කරන්න යන්නේ. මට පාඩම් හිටින්නේ. බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තකයන් වහන්සේට කතා කළා. එන්න යන්න මාත් එක්ක. සුගන්ධ කුටිය ළඟට එක්ක ගියා. ඉරදීෙන් මවාගත්ත රෙදි කෑල්ලක් උන්වහන්සේගේ අතට දීලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා චුල්ලපන්තක රජෝහරණං 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 කිය මේ රෙදි කෑල්ල පිරිමදින්න කියලා. චුල්ලපන්තකයන් වහන්සේට ඒ වචන දෙක මතකයි. උන්වහන්සේ රෙදි කෑල්ල පිරිමදින්න පටන් ගත්තා. ටික වෙලාවක් ගෙවිලා ගියා. පිරිසිදු රෙදි කෑල්ල අපවිත්‍ර වුණා. කොහොමද මේ රෙදි කෑල්ල අපවිත්‍ර වුණේ? බිම දැම්මේ නැහැ. මඩේ දැම්මේ නැහැ. තන තන දැම්මේ නැහැ. කොහොමද මේ වස්ත්‍රය අපවිත්‍ර වුණේ? චුල්ලපන්තකයන් වහන්සේ කල්පනා කළා. වෙන කොහෙන්වත් නෙමෙයි. මගේ අතේ තිබිච්ච කුණු නිසා අපවිත්‍ර වුණා. මේ කුණු කය කොච්චර පිරිසිදු කළත් මේක කුණුම තමයි. උන්වහන්සේ මේක කර්මස්ථානයක් කරගත්තා. උදේ වරුවේ චුල්ලපන්තකයන් වහන්සේට පුළුවන් වුණා සෞඛ්‍යලෙස් නැසල රහත් වෙන්න. පින්නතුනි, භික්ෂුන් වහන්සේලා දානෙට වැඩම කරලා චුල්ලපන්තකයන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේගේ ආරාධනාවෙන් දානෙට වැඩියා. හැමෝම හිතාගෙන හිටියේ විහාරේ කවුරුවත් නැහැ කියලා. චුල්ලපන්තකයන් වහන්සේ සිවුරු ඇරලා ගිහිල්ලා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ යන්න දීලා නැහැ.
හැබැයි දැන් චුල්ලපන්තකයන් වහන්සේ කියලා කියන්නේ මහරහතන් වහන්සේ නමක්. 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක්. නමුත් ජීවක වෙද මහත්තයා ගෙදර දානෙටත් වැඩලා පළවෙනි ධර්මදේශනාව නැත්නම් දානේ වළඳලා ඉවර වෙලා කරන ධර්මදේශනාව කළෙත් භාග්‍යතුන් වහන්සේගේ ආරාධනාවෙන් උන්වහන්සේමයි. මේ තරම් අඥානයි කියලා කියපු චුල්ලපන්තක කොහොමද මෙහෙම වුනේ කියලා භික්ෂුන් වහන්සේගේ කල්පනාව. එදා ධම්සභා මණ්ඩපයේ සාකච්ඡාව ගැන අහපුවාම භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මහණෙනි චුල්ලපන්තක කරගත්ත සංසාර කරුමේ අද උදේ ගෙවිලා ගියා කියලා. භික්ෂුන් වහන්සේලා හරි කැමති ඒ සාංශාරික කර්මය මොකද්ද කියලා දැනගන්න. අපේ භාග්‍යතුන් වහන්සේ අතීත කතාවක් ගැන හැර දැක්වුවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එදත් මේ චුල්ලපන්තකයන් වහන්සේ ඒ ශාසනයත් පැවිදි වෙලා මුළු ත්‍රිපිටකයම දැරුවා. මුළු ත්‍රිපිටකයම දරන ව්‍යක්ත විශාරද භික්ෂුවක්. විශාල ශිෂ්‍ය පිරිසක් හිටියා. ඔවුන්ට මනාව දහම ඉගැන්නුවා. චුල්ලපන්තකයන් වහන්සේ මෙහෙම විශාල සිසු පිරිසකට උගන්වන අතරේ එදා ඒ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ මෙතන හිටිය ටිකක් දුර්වල ශිෂ්‍යෙක්. එක දවසක් සිහිය ප්‍රඥාව මද වුණාදෝ අර දුර්වල ශිෂ්‍යයාට අඥානය කියලා චෝදනා කළා. අඥානය කියලා බැන්නා. පින්නතුනි ඒ ශිෂ්‍යයාගේ හිත පිරිස මැද අඥානය කියලා බැන්නහම හොඳටම රිදුණා. චුල්ලපන්තකයන් වහන්සේ රැස් කරගත්ත කර්මය තමයි අඥානයේ කැටියට මේ ගෙවන්නේ. දීර්ඝ කාලයක් ගෙවාගෙන ඉනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ වාග් දුෂ්චරිතය අද උදේ තමයි ගෙවිලා ගියේ. ඒ නිසා මට පුළුවන් වුණා උදේ වරුවෙන් මුළු පිටකේම උගන්වන්න. ඔබට දැන් මොනවද වැටහෙන්නේ? වාග් දුෂ්චරිතය කොයිතරම් නපුරුද? එක මොහොතකට එකම එක වචනයක් අඥානය කියලා කියපු නිසා ඒක මේ තරම් පළ දුන්නා නම් Tamanට සංසාරේ මේ තරම් අපහසුතාව ඇති කළා නම් ඔබ හිතන්න ඔබ ගැන මේ වෙනකොට ඔබ කොයි වාගේ වචන කියලා ඇද්ද? අනුන්ගේ හිත් පිට කොච්චර රිදවලා ඇද්ද? වාග් දුෂ්චරිතය කොයිතරම් බලවත්ද? අඥානය කියලා කියහම තමන් අඥානව උපදිනවා නම් අපි කියපු වචනේ. අපි කිව්ව බල්ලා කියලා, බූරුවා කියලා, මීහරකා කියලා. තවත් නොඑක් වචන කියලා මිනිස්සුන්ට බැනලා නැද්ද? මේ අපි කියලා තියෙන වචනේ. අපි පිටිපස්සෙන් ආවොත් මේ සංසාරේ කවද සැනසෙන්නේද? එනිසා මේක දැනගන්න. සංසාරේ කටුකයි භයානකයි කියලා සඳහන් කරන එක හේතුවක් මේක. මෙවන් වැරදි වලින් වහා මත මිදෙන්න. මේක මේ ඒ කාලේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ සිද්ධ වෙන වැඩක් එහෙම නෙමෙයි. කොයි කාලෙත් අකුසලයේ රැස් වෙනවා. පින්නතුනි අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා ත්‍රිවිධ දුෂ්චරිතයෙන්ම වළකින්න කියලා. වාග් දුෂ්චරිතයයි කාය දුෂ්චරිතයයි කොයිතරම් නපුරුද කියලා කරණ මුණ්ඩ පේතවත්වෙත් පැහැදිලි කරලා තියෙනවා. ඒ කරුණු කාරණා ධර්මයේ තුලින් හැම වෙලාවෙම හොයන්න ඕනේ, දැනගන්න ඕනේ. නිතර ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. දහම් අහන්න නැති ජීවිතේ නිකම් පුස්සක් විතරයි.
කළ යුත්ත දන්නේ. නොකළ යුත්ත දන්නේ නෑ. පව පින ගැන දන්නේ නෑ. සීමාව දන්නේ නෑ. ඉති කොහොමද මේ සංසාරි කෙරවල කරන්න යමක් කරන්නේ. ආගේ නිසා ධර්මශ්‍රවණය කිරීම නම් අත්‍යවශ්‍යයි ජීවිතයක. පින්නතුනි. පිංගියානි සූත්‍ර දේශනාවෙන් අපි සාකච්ඡා කරමින් හිටියේ. ලිච්ඡවි රජවරු පිංගියානි බ්‍රාහ්මණතුමා සලු 500කින් පුදහම. ඒ සලු 500 ආපහු භාග්‍යතුන් වහන්සේට පූජා කළා. පිංගියානිතුමා ආන්ගේ වෙලාවේ ලෝකයේ දුර්ලභ රතන 5ක් පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. දුර්ලභ රතන 5ක් ගැන. මේ සූත්‍රයේ අන්තර්ගත වෙන මේ ලෝකයේ දුර්ලභම රතන 5 මොනවද? පළවෙනි රතනේ තමයි බුද්ධ රතනේ. දෙවෙනි රතනේ තමයි ධර්ම රතනේ. තුන්වෙනි රතනේ තමයි සංඝ රතනේ. මෙන්න මේ ශ්‍රේෂ්ඨ රතන මේ ලෝකේ හරි විශිෂ්ටයි. අපිට මේ රතන භාවයන් තේරෙන්නේ නැහැ. අපි රතන ගැන දන්නේ නැති නිසා. ඒ බුද්ධ රතනය කියලා කියහම මේ රතන ගැන අපිට තේරෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ අපි මැණික් ගැන දන්නේ නැතුව අපි කොහොමද මේ ත්‍රිවිධ රතනේ තේරුම් ගන්නේ? සමහර මැණික් මාලිගාවල් ආලෝක කරලා තියෙන රැට මැණික් වලින්. උදකප්පසාද මාණික්කය රාත්‍රියට අහසට සොහම යදුන් ගානක් ඉරපෑවුවා වගේ එළිය වැටෙනවා කියලා කියන්නේ. ජෝතිෂ සිටුතුමා බිම්බිසාර රජුරවන්ට දුන්නෙත් මාලිගාව එළිය කරන්න පුළුවන් මැණිකක්. එහෙම මැණික් පුණ්‍යවන්තයෝ හිටපු කාලේ ලෝකේ පහළ වුණා. නමුත් අද එහෙම හොයාගන්න නැහැ. නමුත් මේ මැණික් වල හැකියාව එහෙමනම් තුනුරුවන් ළඟ නිමක් නැති සීමාවක් නැති අසීමාන්තික ගුණය කොහොමද? ඒව හිතන්න ඕනේ. නමුත් මේ සූත්‍රයට අනුව රතන 5ක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ධර්ම රතනේ සංඝ රතනේ ගැන අත්හැරලා. එතන වෙනම කාරණාවක් පැහැදිලි කරන්නේ. ලෝකයේ දුර්ලභම පළවෙනි රතනේ භාග්‍යතුන් වහන්සේ, දෙවෙනි රතනේ තමයි භාග්‍යතුන් වහන්සේගේම ධර්මය දේශනා කරන ශ්‍රාවක රතනේ. තුන්වෙනි රතනේ තමයි ඒ දේශනාගත ධර්මය මනාව ශ්‍රවණය කරගන්න ධාරණය කරගන්න පුද්ගලයා දුර්ලභයි. හතරවෙනි රතනේ හැටියට සඳහන් කළා මනාව අහලා දැනගත්ත ධර්මයේ මත ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙන පුද්ගලයා දුර්ලභයි කියලා. පස්වෙනුවට සඳහන් කළේ කළගුණ දන්න කළගුණ සලකන අය ලෝකෙ හුඟක් දුර්ලභයි කියලා. මේ තමයි මේ සූත්‍රයේ අන්තර්ගත දුර්ලභ රතන 5. අපි ඒක ටිකක් සාකච්ඡා කරමු. පළවෙනි රතනේ බුද්ධ රතනේ. පින්නතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේලා ඊ타ත්ම කලාතුරකින් තමයි මේ ලෝකේ පහළ වෙන්නේ. ඊ타ත්ම කලාතුරකින් කියලා කියහම සාමාන්‍යයෙන් ධර්මයේ විදිහට යටත් පිරිසෙන් මහා කල්ප 30ක්වත් බුදුරජාණන් වහන්සේලා දෙන්නෙක් අතර තියෙනවා. ඉතින් මේක මහා සුවිශේෂී කල්පයක් නේ. මේ කල්පය ඊට විශේෂ කල්පයක්. ඒකට හේතුව මේ කල්පය ඇතුලේ ලෞතර බුදුරු 5 නමක් පහළ වෙනවා. අන්තර් කල්පෙන් අන්තර් කල්පෙට. හිතලා බලන්න. ලෞතර බුදුරජාණන් වහන්සේලා 4 දිනක් මේ වෙනකොට පහළ වෙලා ඉවරයි. මතු අනාගතේ පහළ වෙන්න ඉන්නේ
මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරයි. හැබැයි මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ මග ඇරුණොත් අතිශය අඳුරු යුගයකට තමයි ඉදිරියේදී මුණ පාන්න වෙන්නේ. හේතුව මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මහා කල්ප අසංඛ්‍යයක් බුද්ධ ශූන්‍යයි කියලා කියන්නේ. මහා කල්ප අසංඛ්‍යයක් යනකම් බුදුවරු පහළ වෙන්නේ නැති බව අපේ පැරණි ධර්ම ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා. ඒ තරම්ම දුර්ලභ කාරණාවක්. අපි වීරිය වැඩි යුත්තේ මොකටද? පින්නතුනේ අපි වීරිය කළ යුත්තේ වහවහ මේ සංසාරේ කෙරවල කරන්න. මේ සංසාරෙන් ඉවත් වෙන්න. ඒ අඳුරු යුගයට නොයන්න. මුළු ලෝකයේම අන්ධකාරය ගිලිලා තියෙන්නේ අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන්. මේ අවිද්‍යාව නැමැති අන්ධකාරයේ ගිලිලා තියෙන ලෝකය අවිද්‍යාව ඉවත් කරලා මේ ලෝකයේ තුල විද්‍යාවේ ආලෝකය පහළ කරන්න. ලෞතර භාග්‍යතුන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය ගණන් පාරමී පුරලා ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන ඒ බලාපොරොත්තු කාර්ය මනවින්ම සම්පූර්ණ කළා. බුදු කෙනෙකුගේ උපත ලෝකයට කොයිතරම් සැපතක්ද? බුදු කෙනෙකුගේ පහළවීම ඔබේ මගේ නිවනේ දොර වසා දැමීමට හේතුවයි. බුදු කෙනෙක් පහළ නොවෙන්න මේ සංසාරය ගැන අපි මොනවද දන්නේ? මේ දේවල් කළොත් නිරේගාමී වෙනවා. මේ දේවල් කළොත් සුගතිගාමී වෙනවා. මේ ආදී වශයෙන් මේකදු කරුණක්වත් අපි දන්නේ නැහෙනි. අපිට කවුද කියලා දුන්නේ? අපිට කියලා දුන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ. මගේ සතර අපායේ ගැලවුම් කරුවා ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒක නිසා එවන් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම පරම දුර්ලභ කාරණාවක්. එවන් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ තරම්ම දුර්ලභයි. ඒ දුර්ලභ වූ මහා ගුණ කදම්බය කී කාලෙකින් ලෝකෙ පහළ වෙලා සසර දුක් විඳින සත්වයා සංසාරයෙන් එතර කරන්නද? ඒ නිසා පින්නතුනි, එවන් අවාසනාවන්ත අඳුරු යුගයකට නොයා වහවහ මේ ශාසනය තුලින් එවත ඊ타ම ඉක්මන් භවයක මේ සසර මඟ කෙටි කරන්න අපිට භාග්‍යතුන් වහන්සේගේම සරණයි. භාග්‍යතුන් වහන්සේගේ සරණ අවශ්‍යයි. ඒක නැතුව මේ සංසාරයෙන් එහාට යන්න බෑ. එහාට විතරක් නෙමෙයි මේ සංසාරේ මුලින්ම පටන් ගන්න වෙන්නේ බුදුන් සරණ ගිහිල්ලා. මේ වාගේ කාලෙක ඉපදිච්ච අය. පින්තුනි, දෙවණියට දේශනා කොට වදාළේ දෙවනි දුර්ලභ කාරණාව භාග්‍යතුන් වහන්සේගේම ධර්මය. භාග්‍යතුන් වහන්සේ සතුටු වෙන විදිහට දේශනා කරන ශ්‍රාවකයෝ දුර්ලභයි කියලා. පින්තුනි, එහෙම සඳහන් කළේ මේ ධර්මය අපේ නෙමෙයිනේ. මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ සොයාගත්ත ධර්මය. අපි නෙමෙයි හොයාගත්තේ. ඒ භාග්‍යතුන් වහන්සේ සොයාගෙන ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කොට වදාළ පරම පවිත්‍ර නිර්මල වෙච්ච දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කිසිම කෙනෙකුට මෙන්න මේ දේශනාවේ මෙන්න මෙතන වැරදි, මෙන්න මෙතන අඩුපාඩුයි, මෙතන මේ අකුර මෙහෙම හැදෙන්න ඕනේ, එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙක්
මේ විශ්ව ධාතුවේ නෑ පින්නතුනි. මනාවම අවබෝධ කරලා මනාවම පරීක්ෂා කරලා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළ නිර්මල ධර්ම පරියාප්තිය. ඒකට යමක් එකතු කරන්නත් කාටවත් බෑ. එයින් යමක් ඉවත් කරන්නත් කාටවත් බෑ. මනාව පනවලා තියෙන්නේ. ආන්ගේ නිර්මල ධර්මයේ නිවැරදිව හරියටම ඉගෙනගෙන ලෝක සත්වයා කෙරෙහි හිතානුකම්පාවෙන් මනාව දේශනා කරන ශ්‍රාවකයන්ගේ දුර්ලභ බවක් තියෙනවා. ඒ ශ්‍රාවකයා පරම දුර්ලභ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සතුටු වෙන විදිහට දේශනාවක් කරනවා කියලා කියන්නේ ඒ දේශනාවට කොයිතරම් සාධාරණයක් කරන්න ඕනේද? නමුත් පින්නතුනි අපිත් බණ අහන්න ඕනි. නිවැරදි දේශනාවක් විතරයි. වැරදි දේශනාවක් ඇහුවා කියලා අපිට වෙන්න දෙයක් නැහැ. යහපතක් නැහැ අපිට වැරද්දක් අහලා. වැරදි ප්‍රතිපදාවේ හැසිරුණා කියලා අපිට යහපතක් වෙන්නේ නැහැ. නිවැරදි ප්‍රතිපදාවෙම හැසිරෙන්න ඕනේ. ඉතින් නිවැරදි ප්‍රතිපදාවේ හැසිරෙන්න නම් නිවැරදි ධර්ම පරියාප්තිය දේශනා කෙරෙන්න ඕනේ. ඒකයි මේ දෙවෙනි කාරණාව පෙන්නලා තියෙන්නේ. නිවැරදි ධර්ම පරියාප්තිය දේශනා කරන්න ඕන කියලා කියහම මනාව සත්පුරුෂයෙක්ටයි ඒ දේ කරන්න පුළුවන්. ඒ නිර්මල නිවැරදි ධර්ම පරියාප්තිය ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් හොයාගෙන අපි ධර්ම ශ්‍රවණය කළ යුතුයි. එහෙම නැත්තම් අපි ධර්ම ශ්‍රවණය කරනවා. හැබැයි ධර්මයේ මොකක්ද අධර්මයේ මොකක්ද කියලා තේරුම් අරගන්න තරම් හැකියාවක් අපිට නැහැ. ධර්මයේ මුවාවෙන් ධර්මයේ වගේ දෙයක් ඇහුවා කියලා අපිට කවදාවත් නිවන් දකින්න පුළුවන්කමකුත් නැහැ. සතර පායෙන් මිදෙන්න පුළුවන්කමකුත් නැහැ. එහෙනම් හරියටම නිර්මලම භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මොකක්ද? පින්නතුනි අපිට මග ඇරුණා නම් මං හිතන්නේ අපේ කම්මැලිකම මේකට හේතුවක් වෙන්න ඇති කියලා. ඒ ඉතින් මේ ධර්මය කොහොමද ශ්‍රවණය කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට මුල් පියවරවල් තුනම පාලියෙන්නේ කරන්න තියෙන්නේ. සුතා හොඳට අහන්න ඕනේ. දතා අහන ධර්මයේ ධාරණය කරගන්න ඕනේ. වචසා ಪರಿචිතා වචනයක් ගානේ අහන්න ඕනේ. මනසානුපෙක්කිතා ආන්ගේ ධර්මයේ තමන්ගේ භාෂාවට හරව ගන්න ඕනේ. දිට්ඨිය සුප්පටි විද්දා මනාවම ධර්මයේ තුලින් දකින්න ඍජු මානසිකත්වයක් තියෙන්න ඕනේ. එතන තමන් අහපු මනාව වූ ධර්මයට අනුව මේ ලෝකේ විදර්ශනා කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. එහෙමයි බණ අහන්නේ. ධර්මයට අනුව ගැළපලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබ කල්පනා කරන්න. එහෙම බණ අහනවද අපි කියලා? දැන් පළවෙනි පියවරවල් තුනම මම සඳහන් කළේ පාලියෙන් කරන්න ඕනේ කියලානේ. එතකොට ඇයි දේශකයන් වහන්සේලා පාලියෙන් ධර්මයේ දේශනා කරන්නේ නැත්තේ? පාලියෙන් දේශනා කරන්නේ නැත්තේ එහෙම දේශනා කළා නම් ඔබට තේරෙන්නේ නැති හින්දා. තමන්ගේ භාෂාවෙන් දේශනා කරන්න පුළුවන්. නමුත් අන්‍යයන්ට තේරෙන්න ඕනේ. වැටහෙන්න ඕනේ, අවබෝධ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ආන් ඒක නිසා අද දේශනා කරනකොට මේ විදිහට සිංහලෙන්ම දේශනා කරනවා. අනික අයට තේරෙන්නේ නැති හින්දා. නමුත් පින්නතුනි එහෙම දේශනා කළාට ශ්‍රාවකයා මුකුත්ම දන්නේ නැති හින්දා සමහරලාට දේශකයන් වහන්සේට නොසලකිලිමත්ව කටයුතු කරන්න හිතෙන්නත් පුළුවන්. එහෙම වෙන අවස්ථා නැතුව නෙමෙයිනේ.
සිත් දිනා ගන්න වෙච්චාම දායකයන්ට රිදෙයි කියලා හිතුනහම ඔවුන්ගේ හිත සතුටු කරවන්න වැරදි දෙයටත් විවිධ කරුණු එකතු කරලා දේශනා කරන වෙලාවල් තියෙනවා. ඉතින් එහෙම වුණාම කවුද අසරණ වෙන්නේ? මේ ලෝකේ එහෙම සතුටු කරලා වැඩක් නැහැ. අසරණ වෙන්නේ අපිමයි. අපි විතරක් නෙමෙයි ඔහුත් අසරණයි. ආන් ඒකින්ද මනාව නිවැරදිව දේශනා කරන්න ඕනේ. අපි බණ අහනකොටත් නිවැරදිව ධර්මයේ දේශනා කරන සත්පුරුෂයෙකුගෙන්ම බණ අහන්න පුළුවන් වෙන්න ඕනේ. සත්පුරුෂයෝ හොයාගෙන බණ අහන්න ඕනේ. මං කියවනේ මුලින් අපේ කම්මැලිකම නිසායි අපිට වරදින්නේ කියලා. අපි පාලිය ඉගෙන ගත්තේ නෑනේ භාග්‍යතුන් වහන්සේගේ භාෂාව. අපි පාලිය ඉගෙන ගත්තා නම් යම් සූත්‍රයක් යම් තැනක ශ්‍රවණය කළාද මේ සූත්‍රයේදී බහලා අපිට බලන්න පුළුවන් මේ දේශනාව කොච්චර හරිද වැරදිද කියලා. ආන් එතකොට නිවැරදිදී හරිදී Tamanට නිශ්චය කරගන්න පුළුවන් වෙනවා. නමුත් ඒක කරන්න පාලිය දන්නේ නැති හින්දා හරි අමාරුයි. පින්නතුනි හුඟක් දෙන ඇහුවහම කියන්නේ පාලිය අමාරුයි කියලා. පාලිය අමාරු හින්දා ඉගෙන ගත්තේ නැහැ කියලා. ඒගොල්ලන්ට උත්තර නැති වෙනවා. ඉංග්‍රීසි අමාරු නැද්ද කියලා ඇහුවාම. ගණන් අමාරු නැද්ද කියලා ඇහුවාම. අමාරුයි. දෙවෙනි පාර ලියලත් ගණන් පාස් කරගන්නවා. තුන්වෙනි පාර ලියලත් ගණන් පාස් කරනවා ඉංග්‍රීසි පාස් කරනවා. අමාරු හින්දා. ඉතින් ඔය කාලේ පාලිය ඉගෙන ගන්න යෙදුවනම් මේ පිටකය කියව ගන්න පාලි ඉගෙන ගන්න තිබුණනේ. විභාගයක් ඉවර වෙච්චහම මාස 3ක් විතර ප්‍රතිඵල එනකන් ගෙදර ඉන්න නිසා ජපන් භාෂාව පිළිබඳව හදාරලා ඒ පුජ්‍යලයා ජපන් යනවා. කොරියානු භාෂාව හදාරලා ඔහු කොරියන් යනවා. දැන් බාන්න මාස 2කින් 3කින් භාෂාවක් ඉගෙනගෙන පාලි ඉගෙන ගත්තා නම් පාඩුද? ඒක තමයි ලොකුම ලාභය. ආන්ගේ නිසා අපි ওই දෙකම දන්නේ නැති නිසා ධර්මයක් දන්නේ ධර්මයේ කියව ගන්නත් දන්නේ සත්පුරුෂයන්ගේ අවවාදෙමයි වටින්නේ. එහෙනම් නිර්මල ධර්ම පර්‍යාප්තිය වෙනස් නොකර බුද්ධ ගෞරවේ පෙරදරි කරගෙන භාග්‍යතුන් වහන්සේ සතුට වෙන විදිහට ධම් දේශනා කරන හැබෑම සත්පුරුෂ දේශකයෙකුගෙන් දේශකයන් වහන්සේ නමකගෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒතර තුන්වෙනි කෙනා කවුද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මනාව දේශනා කරන අය දුර්ලභයි දෙවෙනි කාරණාව. ඒ දේශනා කරපු ධර්මය මනාව දරන අය දුර්ලභයි. ඊටාම කලාතුරකින් තමයි ඉන්නේ. තමන් ධර්ම කාරණාව මනාව දරාගෙන ඒ ධර්ම කාරණාවට අනුව ජීවිතේ පවත්වන අය. වෙනතර හිතලා බලන්නකෝ. ධර්මය දන්නවා. නමුත් ප්‍රතිපදාවේ හැසිරෙන්නේ නැහැ. ඒ තමයි හතරවෙනි කාරණාව. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මනවින් දේශනා කරන කෙනා දුර්ලභයි දෙවෙනි කාරණාව. ඒ දේශනා කරපු ධර්මය මනාව තේරුම් අරගන්න කෙනා දුර්ලභයි තුන්වෙනි කාරණාව. තමන් අවබෝධ කරගත්ත ධර්මයට අනුව ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන කෙනා දුර්ලභයි හතරවෙනි කාරණාව. එහෙම අය කොච්චර දුර්ලභද ලෝකේ? ඔබ ගැන හිතන්නකෝ. ඔබත් ධර්මයේ මොනවා හරි දන්නවනේ. යටත් පිරිසෙන් පන්සිල් උල්ලංඝනය කරන එක හොඳ නෑ කියන කාරණාවවත් දන්නවා. පන්සිල් කඩන්න හොඳ නෑ කියලා දන්නවා. ඒක ධර්ම කාරණාවක්. ඒ වුණාට ඔබ පන්සිල් ආරක්ෂා කරනවද? තමන්ගේ වාසියට, තමන්ගේ ලාභයට ඕනෑම වෙලාවක ඒ සිල් උල්ලංඝනය කරගන්න සූදානම් වෙලා ඉන්නේ. නමුත් දේශනා කළේ එහෙම නෙමෙයි. ජීවිතේ නැති කලත් සිල් කඩන්න එපා කියලා දේශනා කළේ. හිතලා බලන්නකෝ. ජීවිතේ නැති කලත් සිල් කඩන්න එපා කියලා කිව්වේ.
ජීවිතේ නැති වුණාට කමක් නැහැ. සිල්පදයක් වෙනුවෙන්. කී දෙනෙක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන අය ඉන්නවද? නිකම්ම නිකරුණේ ජීවිතයත් හරින අය වුණ තරම් ඉන්නේ. ලාභාල කාරණාවක් නිසා. නමුත් එහෙම නෙමෙයි. ජීවිතය අත්හරිනවා නම් මේ සිල්පදේ වෙනුවෙන් අත්හරින්න. හැබැයි යමෙක් එහෙම අත්හරිනවද? එතනින් එහාට ජීවිතය ඔහු ලබන්නේ මහා මාසාන්තියක්. ධර්මය වෙනුවෙන් අත්හල ජීවිතයක් තියෙන එතකොට. ආන් ඒක නිසා පින්නතුනි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිර්මල ධර්ම පර්යාප්තිය මනාව ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත ධර්මයට අනුව ප්‍රතිපත්තිය සකස් කරගෙන කටයුතු කරන අය මේ ලෝකේ පරම දුර්ලභයි. හතරවෙනි අවසාන කාරණාව කළගුණ දන්න කළගුණ සලකන අය දුර්ලභයි. හිතලා බලන්න. අපි මේ ලෝකෙ මුලින්ම කාටද කළගුණ සැලකිය යුත්තේ කියලා? භාග්‍යතුන් වහන්සේට කළගුණ සැලකිය යුතුයි. තුනුරුවන්ට සලකන සැලකිල්ල කොහොමත් ඉහළයි. නමුත් මම සඳහන් කරන්න හැදුවේ අම්මා තාත්තා වෙනුවෙන් කොයිතරම් කරන්න යුතුයකම් තියෙනවද? ඒ මව්පියෝ අපි වෙනුවෙන් කොච්චර දේවල් කළාද? ජීවිතේ දානය කරලා දුන්නා අපිට. බුද්ධාන්තරයක මනුස්ස ජීවිතයක් දුන්නා. හුඟක් අය කුසට එන දරුවා විනාශ කරනකොට, ඉපදුන දරුවා විනාශ කරනකොට අපේ මව්පියෝ එහෙම නොකරපු නිසා අදත් ජීවත් වෙමින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්පර්ශ කරමින් සසර බය දැනගනිමින් ඒ සංසාරයෙන් එතර යන්න වීරිය වඩනවා. ඒ හැම දෙයක්ම කරන්න මග කියලා දීපු දෙමව්පියන්ට, ජීවිතය දුන්න මව්පියන්ට මොනතරම් කෘතවේදී විය යුතුද? ඒකයි ධර්මයේ සඳහන් කළේ. අවුරුදු 100ක් දෙවුර මත තියාගෙන අම්මටයි තාත්තටයි සැලකුවත් ඒ දරුවා මව්පිය ණයෙන් නිදහස් නැහැ කියලා. සුළුපටුද කාරණාව? හරි ගැඹුරුයි කාරණාව. ආන් ඒ වාගේ පින්නතුනි. විශේෂයෙන් සඳහන් කරන්නේ කළගුණ සැලකීම මේ ධර්මයේ තුල මොනතරම් අගය කළාද? අපේ භාග්‍යතුන් වහන්සේ නම් දේශනා කළේ යම් දවසක යම් කෙනෙකුට තවත් කෙනෙක් වතුර උගුරක් දුන්නද මුළු ජීවිත කාලයේ තියෙන තාක්කල් වතුර උගුරක් දුන්න කෙනා අමතක කරන්න එපා කියලා. අපේ අතීත මව්පියෝ ගහක් යට නතර වුණාම සෙවන දුන්න ගහේ කොළයක්වත් කඩන්නේ නැහැ. ඒ තරම් ගෞරවයක් තිබුණා. ඒ තමන්ට සෙවන ලැබලා දුන්නා. ඒකට සැලකුවා ඉච්චර. එහෙමනම් ජීවිතය දුන්න මව්පියන්ට කොහොම සලකන්න එපාද? පැවිද්ද දුන්න ආචාර්යයන් වහන්සේලාට, උපාධ්‍යයන් වහන්සේලාට කොහොම සලකන්න එපාද? වෙනත් සත්පුරුෂයින්ට, ගුරුවරුන්ට කොහොම සලකන්න එපාද? ආන් ඒක නිසා අපි වැඩියෙන්ම යුතුයකම සම්පූර්ණ කළ යුත්තේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. කළගුණ සැලකිය යුත්තේම භාග්‍යතුන් වහන්සේට. මහා කල්ප අසංඛ්‍ය ගණන් මේ සංසාරේ දුක් විඳේ ඔබයි මමයි සතර පායෙන් ගලවන්න ඕන නිසා. වචනයෙන් කතා කරලා ඉවර කරන්න බැරි මහ විශාල කැපකිරීම කරලා, ජීවිත පරිත්‍යාග කරලා ලෞතර බුදු බව ලබාගෙන ඔබට මට සංසාරයෙන් එතර වෙන හැටි කියලා දෙනවා. මගේ විමුක්තියේ විමුක්තිදායකයා, ගැලවීම් කරුවා. එවන් වූ මව්පියන්ට, ඒ වගේම භාග්‍යතුන් වහන්සේට අපි කොහොම අදත් සැලකිය යුතුද? යටත් පිරිසෙන් දවසකට වතාවක්වත් බුද්ධ වන්දනාව නොකරන පිරිසක් ජීවත් වෙන රටක, හැමෝම නෙමේ වැඩි පිරිසක්, කොහෙද කළගුණ තියෙන්නේ? ඒ නිසායි සඳහන් කළේ කළගුණ දන්න, කළගුණ සලකන අය ලෝකේ බොහෝම දුර්ලභයි, විරලයි කියලා. දැන් ඔබට දුර්ලභ රතන 5 මතක ඇති.
භාග්‍යතුන් වහන්සේ දුර්ලභයි. භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ දේශනා කරන දේශකයා දුර්ලභයි. ඒ ධර්මයේ මනාව ඉගෙන ගන්න කෙනා දුර්ලභයි. ඉගෙනගත්ත ධර්ම කාරණාවට අනුව ජීවිතේ පවත්වන කෙනා දුර්ලභයි. කළගුණ දන්න, කළගුණ සලකන කෙනා මේ ලෝකේ දුර්ලභයි. මෙන්න මේ 5 දෙනා ලෝකේ දුර්ලභයි. නමුත් පින්නතුනි බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් ඔබට පුළුවන් මේ දහමත් එක්ක එකතු වෙලා මේ ලෝකේ රතනයක් බවට පත් වෙන්න. එහෙම පුළුවන් වුණොත් ඒක ජීවිතේ ලබන ලොකුම ජයග්‍රහණය නෙමෙයිද? ඔබට පුළුවන් රතනයක් බවට පත් වෙන්න. උත්සාහ කරන්න, වීරිය වඩන්න මේ ලෝකේ රතනයක් බවට පත් වෙන්න. එදා ඉඳලා බබලෙන්න පුළුවන්. එhmenan බුද්ධාන්තරයේ පවතින මේ වෙලාවේ මේ දේශනාවෙන් ඔබට කරන විශේෂ පැහැදිලි කිරීම උත්සාහ කරන්න මේ දුර්ලභ රතන 5 අතරින් එක තැනකට මේ ජීවිතය ඔබත් යන්න. ඒ සඳහා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ 2022 මැයි මාසේ 18 වන දිනට ජන්මදිනයේ යෙදෙන ලකීෂා ජයලත් දියණියට දීප්තිමත් අනාගතයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරන මව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් උතුම් අරමුණ 2022 මැයි මාසේ 18 වන දිනට ජන්මදිනයේ යෙදෙන ලකීෂා ජයලත් දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ සම්පත් ලැබේවා. අනාගත අභිවෘද්ධිය සැලසේවා. තවද ක්‍රිෂාන්ති විමලරත්න මහත්මියගේ දෙමව්පියන්ට හා මිත්තණියට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ උතුම් කුසල් අනුමෝදන් වී උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම සංඝරත්නයට මේ උතුම් පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. විමලරත්න පවුලේ සියලුම සහෝදර සහෝදරියන්ට හා දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. අධ්‍යාපන කටයුතු, රැකී ආරක්ෂා කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අනාගත අභිවෘද්ධිය වහවහ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මැයි මාස 18 වන දිනට ජන්මදිනයේ යෙදෙන ලකීෂා ජයලත් දියණියට අද දවසේ අපි රැස් කරගත් උතුම් සද්ධර්ම දානානිසංසයත් විශේෂයෙන් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ පින්නතුන්ගේ නමින් මියගිය සියලු ඥාතීන්ටත් ආශිර්වාද කළ සෙත් ප්‍රාර්ථනා කළ හැමෝටමත් අපි රැස් කරගත් උතුම් කුසල් අනුමෝදන් වේවා. මේ ජීවිතයේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන බොහෝ දිනාට ප්‍රයෝජනවත් කෙනෙක් බවට පත් වෙලා සමාජයට මහ කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙලා මේ සංසාරයෙන් එතර වෙන්න කටයුතු කරන්න. එතෙක් මේ ජීවිතයේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සතර පායෝත්පත්තියකට නොයන්න. සාපිපාසීදී දුගතියකට ගොදුරු නොවෙන්න මේ කුසල ශක්තිය දියණිය ඇතුළු සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ දේශක්ඛයෝ නිබ්බානං